අක්කර 827ක භූමි ප්‍රමාණයක පැතිරී ඇති ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ස්ථාපිත සමස්ත ටැංකි ගණන 100ක්. කෙසේ වෙතත් දෙවන ලෝක යුද්ධ සමයේදී 1942 අප්‍රේල් 9 වෙනිදා ජපන් ගුවන් යානාවක් කඩා වැටීමෙන් එක් ටැංකියක් ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ඒ අනුව ඉතිරි වූ ටැංකි 99න් ටැංකි 14ක අයිතිය දැනටමත් පවතින්නේ ලංකා IOC සමාගම යටතේ. තෙල් ටැංකි සංකීර්ණයේ පවතින තවත් ටැංකි 24ක් සංවර්ධනය කරන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ වන අතර ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 25ක් යෙදවෙනවා. ඉතිරි තෙල් ටැංකි 61 සංවර්ධනය කිරීම වෙනුවෙනුයි ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් පෞද්ගලික සමාගම පිහිටවමින් ලංකා IOC සමාගම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඒකාබද්ධ ව්‍යාපෘතියක් වෙනුවෙන් අත්සන් තැබුවේ. නව සමාගමේ 51ක කොටස් අයිතිය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හිමිවන අතර 49ක කොටස් අයිතිය හිමිවන්නේ ලංකා IOC සමාගමටයි. මෙම තෙල් ටැංකි 61 සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වැය වන සමස්ත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 60ක්. ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කිරීම සඳහා ස්ථාපිත නව සමාගමේ ගිවිසුමට අත්සන් තැබුණේ ඊයේ රාත්‍රියේ. අදාළ ගිවිසුමට ලක්රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් SR ආටිගල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ එහි කළමනාකාර අධ්‍යක්ෂ බුද්ධික මඩිහ හේවා ලංකා IOC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා යන මහත්වරුන් අත්සන් තබා තිබෙනවා. The fuel market is very volatile. What you said, as I said, is right. The Brent crude today stands close to about $83 a barrel. But it wasn't $83 a barrel some time back, right? So if I talk about 5 or 6 months back, maybe the price was hovering around about $65 to $70 a barrel. So what happens is, what I'm trying to indirectly communicate is that when the prices are low, that is the time when we need to come forward and procure the oil and store in these tanks and utilize the same oil when the prices are going up. When the prices goes up, I will, instead of resorting to the fresh imports, I'll start consuming the product which is stored in these tanks. So by adopting a strategy of this kind, I'm very confident that we should be able to provide the fuel to our people at an affordable price. අදාළ ගිවිසුම ලබන 10 වෙනිදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු 18 වෙනිදා පාර්ලිමේන්තුවේ නව සැසිය ආරම්භයේදී ඉදිරිපත් කිරීමට නියමිතයි. මේක තනිකර රට පාවා දීමේ ගිවිසුමක්. $1 එකක්වත් මේ ගිවිසුමින්ද අපිට ලැබෙන්නේ නැහැ. ඩොලර් මිලියන 500 ළමින් ණයක්. ඒ ණය අපි පොලිත් එක්ක ගෙවන්න ඕන. බිලියන ගණන් වටින ඛනිජ තෙල් ටැංකි සහ භූමිය, මුහුද, ජැටිය මේ සීළු දේම තමයි ඊයේ රාත්‍රියේ දුන්නේ. ඇමතිවරයා කිව්වා යුගදණිවි හොර ගිවිසුමක්. ඒක කැබිනට් එකට ඉදිරිපත් කරේ නැහැ කියලා. ඒ කීපු ඇමතිවරයා යුගදණිවි වගේම හොර රහස කෙරුවා. මීඩ ඉස්සලා විකිනුවා. හැබැයි ඒ ව්‍යාපාර කටයුතු වලට ඇමතිවරයා රටේ පවතින සමාගම් නීතියට පටහැනිව බොරු සහගාන බොරු ජාතික ධනය විකිණීමට සම්පත් විකිණීමට ප්‍රකාශ කරනවා. කිසිසේත් සමාව දිය නොහැකි. හෙට ඉඳලා අරමනවා විරෝධතා කොළඹින් පටන් ගන්නවා. ඇමතිවරයා පාර්ලිමේන්තුවට ගෙන දවසේ පාර්ලිමේන්තුව වට කිරීමේ ජනතා උද්ඝෝෂණයක් අපි අරමනවා. ඉන්දියාවට තෙල් ටැංකි ටික දීර්ඝ කාලයක් දීලා තියදී එක්කෙනෙක් කතා කරනවා ඇහුණාද? අවුරුදු 100ක් තිස්සේ මේවා දි รา පත් වෙයි රටට කිසි ප්‍රයෝජනයක් නැති විදිහ එක්කෙනෙක් කතා කරාද? මම මේ ටැංකි ටික අපේ ප්‍රයෝජනෙට අරගත්තා. අද මේ ටැංකි ටික හදලා අපේ තෙල් ටික ගබඩා කරනකොට මෙන්න විරුද්ධ වෙනවා. ඉන්දියාවේ මේ තෙල් ටැංකි ටික ගත්ත එක ගැන ඉන්දියාවේ ඉන්නේ හිත රිදිලා. ඉන්දියාවේ ඉත්තන් සහ ගැත්තන් විසින් මට පහර දෙනවා. මේ තෙල් ටැංකි ටික අපිට ගත්තේ ඉන්දියානු ප්‍රහාරයකට සූදානම්යි. මීට කලින් ඉන්දියානු විරෝධී අරගල කරලා ඉන්දියාවේ සහායෙන් රටින් පැනගත්ත නායකයෙක්ගේ පක්ෂයක් තමයි මේකට එරෙහිව සටන් කරන්නේ. අමාත්‍ය මණ්ඩලයේ වෙනසක් තියෙනවා. ඔබතුමා සූදානම්ද ඕනම ප්‍රශ්නයකට ඕනම අමාත්‍යාංශ වැඩ කරලා සියලු සත්‍යය අනිත්‍යයි වගේම අමාත්‍ය දූරද අනිත්‍යයි. මේ අතර ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය සඳහා පෞද්ගලික සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ගිවිසුම බලරහිත කරන නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරුණා. ඒ ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් විසින් පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එහි සභාපතිවරයා ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් පෞද්ගලික සමාගම විගණකාධිපති ලංකා IOC සමාගම සහ ආරක්ෂක ලේකම් ඇතුළු 47 දෙනෙකු නම් කර තිබෙනවා. පෙත්සම්කරු පවසන්නේ මෙම තෙල් ටැංකි සංකීර්ණය ලංකා IOC සමාගමට පැවරීමේ ගිවිසුමක් ශ්‍රී ලංකා රජය හා ලංකා IOC සමාගම අතර අත්සන් තැබීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවයි.
එබැවින් ප්‍රශ්නගත අමාත්‍ය මණ්ඩල තීරණය හා ගිවිසුමේ පිටපත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කැඳවා විමර්ශනයක් සිදු කරන ලෙසත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132 උපභාගන්තිය ප්‍රකාරව විශේෂ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. මේ අතර ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුමට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාලීය භික්ෂු බල මණ්ඩලය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. මේ අතර ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුම අත්සන් තැබීමත් සමග ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක ණය පහසුකමක් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලබා දෙන්නේ දැයි ඉන්දිය මාධ්‍යවේදීන් ඉන්දිය විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ශ්‍රී අරින්ඩම් භගාචගෙන් විමසුවේ නවදිල්ලිහිදී පැවති නිල ප්‍රවෘත්ති සාකච්ඡාවේදී. ඊට පිළිතුරු දෙමින් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ඉන්දියාව නිරන්තරයෙන් ශ්‍රී ලංකාවට අසල්වැසි විදේශ ප්‍රතිපත්තිය තුළ සිටිමින් වැදගත් ස්ථානයක් ලබා දෙන බවයි. එමෙන්ම දෙරටේ ආර්ථික සහයෝගිතාව සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු සිදුවන බවද ඔහු සඳහන් කළා. මෙවන් පසුබිමක මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන 10 වෙනිදා ඉන්දියාවේ සංචාරයක නිරත වන බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අද මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසුවා. හොඳයි හොඳයි. දැන් ඉන්දියාවට යන්නේ. ඉන්දියාවේ කොවිඩ්නේ. දැන් ඔබතුමා ඉන්දියාවට සාකච්ඡාවක් දැන් යන්න බෑනේ. ඔක්කොම අහලා.